साधु පින්වත්නි අපි අද ඔබට කියලා දෙන්න යන්නේ ඊටාම වැදගත් කාරණාවක්. ඒ තමයි ලංකාවේ ධර්මයේ දේශනා කරන භික්ෂූන් වහන්සේලා. ඒ වගේම දේවාලවල වරම් වලින් වැඩ කරන ඒ දේව ශක්ති ලාභීන් කියන එක්තරා කාරණයක් ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ ත්‍රිපිටකය ඇසුරු කරගෙන ධර්මානුකූලව ඔබට කියලා දෙන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මොකද ලංකාවේ ඉන්න සමහර භික්ෂූන් වහන්සේලා ධර්ම දේශනා පවත්වනවා. මේ ධර්ම දේශනා පවත්වන්නේ තමන් මේ ධර්මයේ විනය පිළිබඳව හරිහැටි අවබෝධයක් නැහැ. ඒ කියන්නේ තමන් ධර්මයේ විනය හරියට ඉගෙනගෙන බහුශ්‍රృత භාවයකට පත් වෙලා නෙමෙයි ධර්ම දේශනා පවත්වන්නේ. එතකොට ඒ භික්ෂූන් වහන්සේලා තමන්ට හිතන දේ ධර්මයේ හැටියට මිනිස්සුන්ට කියනවා. එතකොට ධර්මයේ හැටියට මිනිස්සුන්ට කියද්දී මොකද වෙන්නේ? ත්‍රිපිටකයේ තුල තියෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ වසර 45ක් පුරාවට දේශනා කරපු ඒ ශ්‍රී සද්ධර්මයේ තමයි අන්තර්ගත වෙන්නේ. එතකොට සමහර කාරණා පිළිබඳව දැනුමක් නැතුව ධර්ම දේශනා කරන්න ගිහිල්ලා ඒ ධර්ම දේශනා අහන ගිහි ජනතාව බෞද්ධයෝනේ අහන්නේ. මේ ගිහි ජනතාව අතරමං වෙනවා, රැවටෙනවා, ඒ අයට වරදිනවා. ඒ වගේම ලංකාවේ දේව ශක්ති දේව වරම් වලින් වැඩ කරන අය තමන්ගේ වරමේ වැඩ කරගෙන යද්දී ඒ අයත් මිනිස්සුන්ට යම් දහම් කරුණු කාරණා කියනවා. කියද්දී ඒ අයට ත්‍රිපිටකය පිළිබඳ දැනුම නැහැ. එතකොට ඒ අය සමහරු කියනවා මේ විශ්වයෙන් එන කරුණු ලෝ කියනවා. එතකොට ඒව වැරදි. එතකොට මොකද විශ්වයෙන් එන සියලු කරුණු සත්‍ය නෙමෙයි. මොකද ඒ සත්‍ය කරුණු ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ත්‍රිපිටකයේ තියෙන. ඉතින් මම ඔබට ත්‍රිපිටකධාරී භික්ෂූන් වහන්සේ නමක් හැටියට ඒ වරදින කරුණු වැරදි කරුණු දැන් ඔබට නිවැරදි කරලා දෙනවා. ඒ තමයි දැන් මේ අන්තර්ජාලය ගත්තත් අන්තර්ජාලයේ භික්ෂූන් වහන්සේලා ගිහි අය සමහර කරුණු කාරණා කියලා තියෙනවා මෙන්න මේ වගේ. දැන් සමහර කෙනෙක් අපේ ඥාතියෙක් ගමුකෝ. අපේ ඥාතියෙක් මිය පරලොව ගිහිල්ලා പ്രേත ලෝකෙ උපදිනවා. දැන් අපේ දේශනා අහපු අය පැහැදිලිවම දන්නවා අපායවල් හතරක්. එකක් නිරය, අනික තිරිසන් ලෝකේ, අනික പ്രേත ලෝකය, අනිත් ලෝකේ අසුර ලෝකය. එතකොට මේ പ്രേත ලෝකය කියලා කියන්නේ සතර අපායට අයිති ලෝකයක්. එතකොට ඒකෙන් තමයි പ്രേත වරන් ඉන්නේ. ඒ പ്രേතය වරන් අරන් ඉන්නේ പ്രേත ලෝකේ. එතකොට ඒ අය යක්ෂ සේනාධිපතියෝ යක්ෂ සේනාධිපතිනියෝ ළඟ වැඩ කරලා ඒ අයගෙන් වරන් අරගෙන එනවා. ඊළඟට
ඊළඟ පිරිස තමයි බෝමාටු දෙවිවරු. එහෙම නැත්නම් යක්ෂ පිරිස. එහෙම නැත්නම් නාගයෝ. එතකොට මේ පිරිසත් වරන් අරගෙන ඉනවා. ඒවට කියනවා දේවතා වරන්. එතකොට පින්වත්නි දැන් මන් දැක්කා සමහර භික්ෂූන් වහන්සේලා මෙන්න මේ වගේ කරුණු සමාජයට දානවා. මොකද්ද? අපි හිතමු ගොඩක් වෙලාවට මේ අය කියන්නේ මියගිය ඥාතීන්, ඒ කියන්නේ പ്രേත ලෝකේ ඉන්න പ്രേතයෝ. සමහර අයට පේනවා. පෙවුනට පස්සේ ඒ අය මොකද කරන්නේ? ඥාතියට පින් දෙනවා. පින් අනුමෝදන් කරනවා. එක්ක දානයක් දීලා ඔය විදිහට පින් අනුමෝදන් කරනවා. පින් අනුමෝදන් කෙරුවට පස්සේ ඒ අය කියනවා ඒ ඥාතිය එතනින් චුත වුණා. චුත වෙලා දිව්‍ය ලෝකෙ ගිහින් උපන්. ඒ කියන්නේ මම පින් දුන්නාට පස්සේ එයා දිව්‍ය ලෝකෙ ගියා. දෙවියන් අතර ගියා. ඊට පස්සේ කියනවා ඒ ඥාතිය පින් දුන්නාට පස්සේ බ්‍රහ්ම ලෝකෙ ගිහින් උපන්. මම දැක්කා එක ඒ කියන්නේ ලංකාවේ ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේ නමක් ඔය රහතුන් වැඩි මග ඔස්සේ කියන ඉතින් අපේම භික්ෂූන් වහන්සේ නමක්. ඒ භික්ෂූන් වහන්සේත් කියලා තියෙනවා මම පින් අනුමෝදන් කරද්දි බ්‍රහ්ම ලෝකෙ ගියා අර പ്രേත ලෝකෙ උපන්න කෙනා. ඒව සම්පූර්ණයෙන්ම වැරදි. ඒ වගේම දේවාල වලට ගියාට පස්සේ දේවාල වල වැඩ කරන දේව ගැතිවරු ඒ අය ධර්මයේ දන්නේ. ඒ අය කඩට එන දෙයක් කියනවා. සමහරු මේ ධර්මයේ ඉගෙනගෙන නැහැ. ඒ කියන්නේ දහම් දැනුම නැහැ. ඒ අය ඒ තමන් අවට ඉන්නේ ඥාතීන් කියන දේ මිනිසුන්ට කියනවා. ඒ මෙහෙම කියනවා. මම මේ ඥාතියට පින් දීලා මව් කුසකට ඇතුළු කරනවා. ඒ කියන්නේ මව් කුසකට මෙයා මං දානවා. සමහරු කියනවා මේ ඥාතීන්ට පින් දුන්නා මේ හොඳ ආත්ම භාවයකට යනවා. ඒ කියන්නේ ඒ දිව්‍ය ලෝක යනවා කියන්නේ. එහෙම නැත්නම් ඒ මම පින් දුන්නාට පස්සේ මනුස්ස ලෝකේ යනවා. සමහර දේව ගැතිවරු මේ වරම් වලින් වැඩ කරන අය කියනවා ඒ ඥාතීන්ට පින් දීලා ඒ අය බ්‍රහ්ම ලෝකේ යවනවා. එතකොට බලන්න මේ භික්ෂූන් වහන්සේලා කියන්නේ වැරදි ධර්මයක්. ඒක විකෘතියක්. ඊළඟට මේ වරම් වලින් වැඩ කරන ඒ වරම් ලාභීනොත් මේක කියනවා. ඒ කියන්නේ ඒ ඥාතීන්ට පින් දීලා මව් කුසකට ඇතුළු කරනවා. එහෙම නැත්නම් ඒ ඥාතීන්ට පින් දුන්නාට පස්සේ ඒ දිව්‍ය ලෝකේ යවනවා. ඒගොල්ල බ්‍රහ්ම ලෝකේ යවනවා කියලා කියනවා. ඉතින් මෙන්න මේක ධර්ම විකෘතියක්. ඒ කියන්නේ මේක ලෝකේ සිදු නොවන දෙයක්. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ මේ ලෝකෙ සිදුවෙන දේ. ඒක ධර්මතාවය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට ධර්මතාවයේ පින්වත්නි කෙනෙක්ට පින් අනුමෝදන් කරලා, ඒ කියන්නේ භික්ෂුවකටවත් ගිහි කෙනෙක්ටවත්, ඒ කියන්නේ දේව වරමකින් වැඩ කරන කෙනෙක්ටවත් මියගිය කෙනෙක්ට පින් අනුමෝදන් කරලා ඒ කෙනා මනුස්ස මව් කුසකට ඇතුළු කිරීමේ හැකියාවක් නැහැ. ඒක අමෝලික බොරුවක්. ඒ වගේම ඒ කෙනාට පින් අනුමෝදන් කළා දිව්‍ය ලෝකේ යවීමේ හැකියාවක් නැහැ. ඒ වගේම කෙනෙක්ට පින් දීලා, ඒ කියන්නේ പ്രേත ලෝකේ ඉන්න പ്രേතෙක්, එහෙම නැත්නම් යක්ෂයෙක්ට, එහෙම නැත්නම් ඔය දේවතා වරමක් අරන් ඉන යම් ඥාතියෙක්ට,
ඒ කියන්නේ මියගිය කිසිම කෙනෙක්ට පින් අදු අනුමෝදන් කරලා බ්‍රහ්ම ලෝකේ යවීමේ හැකියාවක් මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන කිසිම කෙනෙක්ට නැහැ. කිසිම කෙනෙක්ට නැහැ. එතකොට ඔබ මේ වගේ දේවල් සමහර ගිහි අය කියනවා දේශනාවලින් අහලා ඇති. ඒ වගේම සමහර භික්ෂුන් වහන්සේලාත් මේ කාරණේ කියන ඒ දෙගොල්ලටම තියෙන ගැටලුව ධර්මඥානය නෑ, බෞද්ධ නෑ. එතකොට මේ බෞද්ධ භාවය ඇති වෙන්නේ ඒ ත්‍රිපිටක දැනුම මතින් එන්නේ. ඉතින් අපි ඒක බුද්ධ දේශනා ආශ්‍රයෙන් ඔබට කියලා දෙනවා. එතකොට මේ කරුණු කියලා දුන්නාට පස්සේ කවුරු හරි කෙනෙක් ඔබට කිව්වොත් දැන් සමහර විට බොහෝ මිනිස්සු මේ වහනවා. ඒ කියන්නේ මේ වගේ කරුණු බොහෝ ගිහි ජනතාව බෞද්ධ ලංකාවේ යහනවා. ඒ කියන්නේ මේ ලංකාවේ ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේලා සමහරු රහතන් වහන්සේලා කියලා හිතලා මිනිස්සු බනහනවා. ඒත් ඒ වගේ කතා කියනවා අපි අහලා තියෙනවා. එතකොට ඒ අයට තියෙන ගැටලුව හරියට ධර්මය ඉගෙන ගන්න. තමන් පැවිදි කරපු ගුරු හාමුදුරුවෝ ඉන්නවා, උපාධ්‍යයන් වහන්සේ ඉන්නවා. එහෙම නැත්නම් නිකායේ වැඩිහිටි භික්ෂුන් වහන්සේලා ඉන්නවා. උපසම්පදා ඒ කියන්නේ වස්සලින් වැඩි ඒ අයගෙන් ගිහිල්ලා අහගන්න. අහගෙන ඉවර වෙලා මිනිසුන්ට ධර්මය කියන්න. තමන් ත්‍රිපිටකය කියලා දැනුම අරගන්න. ඊට පස්සේ ධර්මය කියන්න. නැත්නම් තමන් හරියට දන්නේ නැතුව මිනිස්සු බණ අහනවා කියලා කියාගෙන යද්දී ඊට පස්සේ කියනවා මම භාවනා කළා, සමාධියෙන් හිටියා, ඉද්දි ප්‍රේතෙක් දැක්කා, මේ ප්‍රේතයාට පින් දුන බ්‍රහ්ම ලෝකෙ ගියා. ඒ ප්‍රේතයාට පින් දුන දිව්‍ය ලෝකෙ ගියා. මේ අමෝලික බොරු කියන්න එපා. එතකොට අඩුම ගානේ ත්‍රිපිටකය කියලා ඉවර වෙලාවත් ධර්ම දේශනා කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා. ඊළඟට ගිහි අය දේව වරම් වලින් වැඩ කරද්දී ධර්මය කියන්න යන්න එපා. ධර්මය ඉගෙන ගන්න නැතුව. සමහරු කියනවා අපේ ත්‍රිපිටකයේ තියෙනවා නම් බලලා නෙමෙයි කියන්නේ. මේ විශ්වයෙන් එනවා. විශ්වයෙන් එන්නේ කවුරු කියනවද? ඔය නොපෙනෙන ලෝකෙන් එන ඒවා ඊයයි ධර්මයේ දන්නේ. ඊයනේ දෙවියන්ගේ, බ්‍රහ්මයන්ගේ, මිනිස්සුන්ගේ ශාස්ත්‍රූන් වහන්සේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය දන්නේ කවුද? ඒ ත්‍රිපිටක ධාරීන් පමණයි. ඒ නිසා වැරදි දේවල් සමාජගත කිරීමෙන් වළකින්න මිනිස්සු රැවටෙනවා. ඊට පස්සේ මේ මිනිස්සුත් ඒ බොරුවම කියනවා. ඉතින් අපි ඔබට දැන් මේ කරුණ පැහැදිලි කරනවා. එතකොට මේ වරම් වලින් වැඩ කරන අය අදින් පස්සේ දේවාලවල එන ගිහි ජනතාවටවත් මේ කරුණ කියන්න එපා. මොකද්ද? මම මේ ඥාතින් දෙගෙන කවුරු හරි කෙනෙක් කිනවනේ ඔබේ දේවාලෙට මේ අයට පින් දීලා හොඳ තැනකට යවනවා. ඒතකොට මිනිස්සු හිතන්නේ අනිවාර්යෙන් මෙයා දිව්‍ය ලෝක යවනවාමයි. ඕක මගේ කන් දෙකනුත් අහලා තියෙනවා. ඒ කියන්නේ මීට වසර ගණනාවකට කලින් මේ දේවාල වලට ගියාට පස්සේ ඒක මේ ගිහි කෙනෙක්ට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. බුදු කෙනෙක්ටවත් කරන්න බැරි වැඩක්. රාතන් වහන්සේ නමකටවත් කරන්න බෑ. මියගිය ඥාති දිව්‍ය ලෝකේ යවනෙක් පින් අනුමෝදන් කරලා. මියගිය කෙනෙක් බ්‍රහ්ම ලෝකේ යවනෙක් බුදු කෙනෙක්ට කරන්නත් බෑ. රාතන් වහන්සේලාට කරන්නත් බෑ. මාර්ගඵල ලාභීන්ට කරන්නත් බෑ. එතකොට
මියගිය ඥාතියෙක් ඒ කියන්නේ പ്രേත ලෝකේ ඉන්න කෙනෙක් මනුස්ස මව් කුසකට යවන එක කාටවත් මේ ලෝකේ කරන්න බෑ. ඉතින් දැන් අපි ඔබට මේ කාරණාව පැහැදිලි කරනවා. ත්‍රිපිටකයේ දේශනා රාශියක් මේ සම්බන්ධව තියෙනවා. ඉතින් ඔබට මේ දේශනා කියවලා ඉගෙන ගන්න පුළුවන්. ඒ තමයි අපි දන්නවා පින්වත්නි කාම ලෝක වලට අයිති දිව්‍ය ලෝක 6යි සතර අපාය සහ මනුස්ස ලෝකේ. ඊට පස්සේ තියෙනවා රූප ලෝක. ඊට පස්සේ තියෙනවා අරූප ලෝක. එතකොට මේ රූප ලෝක වල උපදින්න නම් මොකද කරන්න ඕනේ? රූප ධානය වඩන්න ඕනේ. රූප ධානය කියන්නේ පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය. ඒ කියන්නේ කෙනෙක් භාවනා කරලා හිත එකඟ කරලා සමාධිමත් කරලා ඒ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන ඒ ධාන අංග සහිත පළවෙනි ධානයේ පත් වුණොත් ඒකේ මොකද වෙන්නේ? ඒ ධානයෙන් පිරිහෙන්නේ නැතුව හිටියොත් මිනිස්සෙක් ඒකේ මරණයට පත් වුණාට පස්සේ පළවෙනි ධානයට අයිති බ්‍රහ්ම ලෝකෙ ගිහින් උපදිනවා. එතකොට පින්නන් එතනදී සිද්ධ වෙන්නේ කාමයෙන් වෙන් වෙලා ඒකිනා ජීවත් වෙනවා. එතකොට කාමයෙන් වෙන්නවා කියන්නේ ඒ කියන්නේ කාමයන්ගෙන් වෙන්න විවිච්ඡේව කාමී අකුසල ධම්මේ කියන අකුසල ධර්මයන්ගෙන් කාමයන්ගෙන් වෙන්න සමාධියක් තුල පළවෙනි ධානය හෝ එතනින් එහාට දාන වැඩුවොත් එයාට දිව්‍ය ලෝක යන්න බෑ. මොකද දිව්‍ය ලෝක කියන්නේ කාමයේ සහිත ලෝක. මනුස්ස ලෝකත් එහෙමයි. එතකොට එයා දිව්‍ය ලෝකේ ඉක්මවා යනවා. එතකොට එයාට උපදින්න වෙන්නේ බ්‍රහ්ම ලෝකෙ. එතකොට පළවෙනි ධානයේ සහිත බ්‍රහ්ම ලෝක තියෙනවා. දෙවෙනි ධානයේ දිනු කෙරුවොත් එහෙම ඊට අදාළ බ්‍රහ්ම ලෝක තියෙනවා. ඒව ඔබට ඉගෙන ගන්න පුළුවන්. ඒ සම්බන්ධව කියලා දෙනා ඉන්නවා. අපිව දීර්ඝව කියලා දෙන්නේ නැහැ, කෙටියෙන් විස්තර කරන්නේ. එතකොට යම් කිසි මිනිස්සෙක් මනුස්ස ලෝකෙදී ධාන දියුණු කෙරුවොත් පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය ඒකිනා ඊට අදාළ වෙන බ්‍රහ්ම ලෝකවල තමයි ගිහින් උපදින්නේ. ඊට අදාළ වෙන බ්‍රහ්ම ලෝක. එතකොට පින්නන්නේ ඊළඟට දැන් අපි ගත්තොත් එයාට යන්න බෑ. දිව්‍ය ලෝකවල යන දිව්‍ය ලෝක ඉක්මවා යනවා. ඊට පස්සේ දැන් අපි යමු ඔන්න මිය පරලොව ගිය ඥාතියෙක්. දැන් මෙයා පින් ගන්න ඉනවා. දැන් එයාට පින් අනුමෝදන් කරනවා. දැන් සාමාන්‍යයෙන් දන් දීලා පින් දෙනවා, බෝධි පූජා පවත්වලා පින් දෙනවා. ඔය විදිහට මිය ගිය අයට පින් දෙනවානේ. එතකොට ඒ අයට පින් අනුමෝදන් කරද්දී පින්නත්නි ප්‍රේත ලෝකෙ ඉපදුන කෙනෙක් නම් ඒකිනා ප්‍රේත ලෝකෙ ඉඳගෙනමයි සැප ලබන්නේ. ප්‍රේත ලෝකෙ ඉද්දිම සැප ලැබෙන්නේ. එතකොට ඒකිනා අපි කොහොම පින් අනුමෝදන් කළත් ඒ කියන්නේ අපි මොනතරම් පිනක් අනුමෝදන් කළත් ඒ ජීවිතෙන් චුත වෙන්නේ නැහැ. එතකොට මේ භික්ෂූන් වහන්සේලා තමයි යෝක වරද්දන්නේ. ධර්මයේ දන්නේ, ත්‍රිපිටකයේ දන්නේ, කියවලා නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ඉගෙනගෙන නැහැ. ඒකයි තියෙන ගැටලුව. එතකොට പ്രേත ලෝකේ උපන්න කිසිම කෙනෙක්ට කොච්චර පින් දුන්නත්
මනුස්ස මව කුසකට යවන්න කාටවත් බෑ. ඒ නිසා ඒ වගේ බොරු අද ඒ කියන්නේ අදින් පස්සේ මේක අහන අය කියන්න එපා. ඒ වගේම പ്രേත ලෝකේ උපන්න කෙනෙක් දිව්‍ය ලෝකේ යවන්නත් බෑ. බ්‍රහ්ම ලෝකේ යවන්නත් බෑ. ඒකෝට අපි ඉස්සරහට මේ දේශනාම අරගෙන ඔබට පැහැදිලි කරනවා. ඒකෝට දැන් අපි പ്രേත ලෝකෙක ඉපදුන කෙනෙක්ට ඥාතියෙක්ට පිනක් අනුමෝදන් කරනවා. එතකොට මේ පින අනුමෝදන් කරද්දී අපි පැහැදිලිව කිව්වා ඒක ඒ කෙනාට ලැබෙන්නේ මොනවද? ඔව් එතකොට ඒ කෙනා වර්ණය ලැබෙනවා. ඊට පස්සේ සැපය ලැබෙනවා. ආයුෂ වර්ණ සැප කායික සැප මානසික සැප බලය කායික බලය මානසික බලය. එතකොට ওই ටික තමයි ලැබෙන්නේ. අපි මේ අයිට පැහැදිලිව කිව්වා ඒ මියගිය අයට පින් දුන්නයි කියලා ආයුෂය වැඩි වෙන්නේ ඒ ලෝකේ. ඒ වගේම ප්‍රඥාව දියුණු වෙන්නේ නැහැ. මොකද ඒ කර්ම බලයෙන් තමයි പ്രേත ලෝකේ പ്രേතය ඉපදිලා ඉන්නේ. ඒ කර්ම බලය එක්ක ඒ ලෝකයට ආයුෂය තීරණය වෙලා තියෙනවා. නේද? එතකොට මොකද්ද පිනෙන් ලැබෙන්නේ ආයුෂ වර්ණ සැප බලනේ. ප්‍රඥානි. එතකොට මේ ආයුෂය ප්‍රඥාව කියන එක යාගේ කර්ම බලය කියන්නේ අකුසල කර්ම විපාකයකින් ඉපදිලා ඉන්නේ. ඒ නිසා ආයුෂය වැඩි කරන්නත් බෑ අපිට ආයුෂය නැති කරන්නත් බෑ. මොකද සතර අපායටයි ලෝකයක් අපිට වෙනස් කරන්න බෑ. ආයුෂ වැඩි කරන්නත් බෑ ආයුෂ නැති කරන්නත් බෑ. ඊට පස්සේ ප්‍රඥාව ඒක විඳවන්න උපන්න ලෝකයක්. අපිට පුළුවන් ඒ කෙනාට ඒ පින අනුමෝදන් කළා වර්ණය ලබා දෙන්න. ඒ කියන්නේ වර්ණය දීප්තිමත් වෙනවා අපි ඒක කියලා දෙනවා. සැප කායික සැප මානසික සැප ලැබෙනවා. ඒ කියන්නේ ආහාර පාන ඉව ලැබෙද්දී ඒ කියන්නේ වාසස්ථාන ලැබෙද්දී ආට සැප ලැබෙනවා. එතකොට යක්ෂ යෝනියක හෝ പ്രേත ලෝකේ උපන්න කිසිම කෙනෙක්ට පින් අනුමෝදන් කළාට මතක තියාගන්න බ්‍රහ්ම ලෝකයන්නේ දිව්‍ය ලෝකයන්නේත් නෑ. මනුස්ස මව කුසකට ඇතුළු කරන්න ওই දීවාල වල ඉන්න අයට මේ වගේ වැඩක් කරන්න පුළුවන් නම් ඉතින් අපිට කරන්න තියෙන්නේ මේ പ്രേත ලෝකේ ඉන්න ඔක්කොටම පින් දීදී මනුස්ස ලෝකේ යවන්නේ. ඒව අපිට කරන්න බෑ. මොකද ඒ එක එක්කෙනාගේ කර්ම විපාක විනාශ කරන්න ওই දේවාල වල ඉන්න අයට පුළුවන් නම් ඒක ඉතින් මහා ආශ්චර්යයක්. යා ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨ කෙනෙක්. ඊනක් ඉතින් බුදුරජාණන් වහන්සේත් කරනවනේ. දැන් බුදුරජාණන් වහන්සේ ළඟට പ്രേත ලෝකෙ ඉන්න പ്രേතයෝ ඇවිල්ලා ඉතින් කතා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේට බැරි වුණා දිව්‍ය ලෝකේ යවන්න. ඒව කරන්න බෑ. ඒතකොට මේ ලංකාවේ දීවාල වල වරම් වලින් වැඩ කරන අය කියනවා මං එහෙම කරනවලු. ඒ බොරු. මේ ධර්මයේ දන්නේ නැති ඒ කියන්නේ දහම් දැනුම නැති ධර්මඥානයක් නැති මිනිස්සුන්ට බොරු කියලා තමන් ශ්‍රේෂ්ඨ කෙනෙක් කියලා කියන්නේ යනවා. ඉතින් මේවා පැහැදිලි කරන්න ඉතින් මේ ත්‍රිපිටකධාර භික්ෂුන් වහන්සේලා ඉන්න මේවා කියන්නේත් නැහැ. ඒතෝරේ භික්ෂුන් වහන්සේලා මේවා පැහැදිලි කරලා දෙන්න ඕන ගිහි ජනතාවට. ඒතකොට අපිට තේරෙනවා දැන් සාමාන්‍ය මේවා කියන්නේ බොහෝ දෙනෙක් රවට්ටන්නත් මේ නොදන්නාකමට. Taman දන්නේ නැහැ. දන්නව නම් කියන්නේ නෑ. ඉතින් ඒක නිසා ඒක කියන්න එපා. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මෙන්න මේක. ඔබේ දේවාලෙට කියන වරම් වලින් වැඩ කරන කෙනෙක් ඉනවා. එතකොට ඔබ කිසිම අවස්ථාවක් කියන්න එපා මේ අය මම හොඳ තැනක යවනවා. ඒක කරන්න බෑ ඔබට. ඔබට බෑ ඒ මියගිය ඥාතීන් මව කුසවල වලට ඇතුළු කරන්න. ඒක කර්මානුරූපීව සිද්ධ වෙන දේවල්.
තව කෙනෙක්ට මව කුසකට තල්ලු කරන්න බෑ. දිව්‍ය ලෝකේ යවන්නත් බෑ. බ්‍රහ්ම ලෝකේ යවන්නත් බෑ. ඒක භික්ෂූන් වහන්සේලාට කරන්නත් බෑ. ඒවා හරියට තේරුම් ගන්න. සමහර විට මේව නොදැන අනාගතේ පවා එක එක්කෙනා කියන්න පුළුවන්. එහෙම කියද්දී ඔබ පිළිගන්න එපා, ආගෙන ඉන්න. දැන් මොකද ඔබ ධර්මඥානෙ තියනවා නම් අනිත්‍ය නොදන්නාකමට බොරු කිව්වට ඔබ පිළිගන්න එපා. ප්‍රසිද්ධ කෙනෙක් කිව්වත් පිළිගන්න එපා. මොකද බුදුරජාණන් වහන්සේටත් කරන්න බැරි වැඩ මේ ලංකාවේ ඉන්න ගිහි අයයි භික්ෂූන් වහන්සේලායි කරනවා කියලා මිනිස්සුන්ට කියනවා. ඒක කරන්න බෑ. ඉතින් ඔබට මේ පිළිබඳව ගැටලුවක් තියෙනවා නම් ලංකාවේ ආරණ්‍ය සීනාසන තියෙන වගේ ඉන්න ඒ ත්‍රිපිටකධාරී නායක භික්ෂූන් වහන්සේලා ඉන්න අයගෙන් ගිහින් අහලා ධර්මය ඉගෙන ගන්න. බහුශ්‍රූත භික්ෂූන් වහන්සේලා ඉන්නවා. ඊළඟට අපි ඔබට පැහැදිලි කරන්න යනවා දීඝනිකායේ දෙවෙනි පොතේ තියෙනවා සක්කපඤ්ඤ සූත්‍රය. මොකෙද තියෙන්නේ? දීඝනිකායේ දෙවෙනි පොතේ සක්කපඤ්ඤ සූත්‍රය. මේ සක්කපඤ්ඤ සූත්‍රයේ කියවගෙන යද්දී ඒ දේශනාව සම්පූර්ණයෙන් කියන්නේ කියවගෙන යද්දී ගෝපක කියන දිව්‍ය පුත්‍රයා සක්‍ර දෙවියොත් එක්ක බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා එක්තරා විස්තරයක් කරනවා. ඒකෙන් අපිට අවශ්‍ය කාරණේ මම ඔබට කියලා ඒ කාරණේ ඉස්මතු කරලා ගන්නවා. එතකොට ඔබට තියෙන ගැටලු නිරවුල් වෙලා යනවා. දැන් තියෙන අවුලක් නේද? එක එක්කෙනා ධර්මයේ කියලා අධර්මයේ කියනවා නේද? එතකොට මිනිස්සු ධර්මයේ කියලා අධර්මයේ ගන්නවා. දැන් අවුලක් තියෙන්නේ. ප්‍රශ්න ගොඩක් තියෙන්නේ, ගැටලු ගොඩක්. එතකොට මේ ගෝපක දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේට මෙන්න මෙහෙම කාරණයක් කියනවා. කොහොමද කියන්නේ? ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ මං කලින් මනුස්ස ලෝකේ ජීවත් වෙද්දී බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමක් ඇති කරගත්තා. ධර්මයේ ගැන පැහැදීමක් ඇති කරගත්තා. ආර්ය මහා සංඝ රත්නය ගැන පැහැදීමක් ඇති කරගත්තා. මං ස්ත්‍රියක් කියනවා මනුස්ස ලෝකෙදී. ඊට පස්සේ මං ස්ත්‍රී ආත්ම භාවය ගැන තියෙන ඇල්ම දුරු කරලා පුරුෂ ආත්ම භාවයක් පැතුවා. පතලා මනුස්ස ලෝකෙ මැරිලා තවතිසා දිව්‍ය ලෝකේ සක්‍ර දෙවියන්ගේ පුත්‍රස්ථානි උපන්න ගෝපක දිව්‍ය පුත්‍රයා නමි. එතකොට මමගේ කලින් මනුස්ස ලෝකේ ඉද්දි මගේ නම ගෝපිකා උපාසිකාව. ඉතින් මං ඔය විදිහට තමයි මනුස්ස ලෝකෙන් චුත වෙලා දිව්‍ය ලෝකේ සක්‍ර දෙවියන්ගේ පුතෙක් වෙලා දිව්‍ය පුත්‍රයෙක් වෙලා උපන්නේ. අන්න එතන පින්නක් හරි විශේෂ කාරණයක් කියනවා. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ කාලේ අපේ ගමේ භික්ෂූන් වහන්සේලා 3 නමක් වැඩ වාසය කළා. මේ භික්ෂූන් වහන්සේලා සමහර විට කැලේ ගල්ලෙනක භාවනා යෝගීව ඉඳලා තියෙනවා. ඉතින් මේ භික්ෂූන් වහන්සේලාට දාන පෙම් පූජා කරලා මං හොඳට පින් දහම් කරගත්තා. ධර්මයක් හොඳට ඇහුවා. ඉතින් දැන් ඉස්සල්ලාම ගෝපිකා උපාසිකාවනි මියගියේ එයා සක්‍ර දෙවියන්ගේ දිව්‍ය පුත්‍රයෙක් කියලා උපන්න. පස්සේ කාලිකාර දිව්‍ය භික්ෂූන් වහන්සේලා 3 නම
බණ භාවනා කරලා හොඳට සිල් රැකලා ඒ කියන්නේ නිවන ඉලක්ක කරගෙනම භාවනා කරගෙන ගිහින් තියෙනවා. ඒ තුන්නම අපවත් වෙලා සක්‍ර දෙවියෝ යටතේ ගාන්ධාරව කියන දිව්‍ය නිකාය කියන්නේ පහත් දිව්‍ය නිකාය. ඒ කියන්නේ විසුමුනි රජුරු යටතේ ගාන්ධාරව මෙන්න මේ ගාන්ධාරව කියන නටන සින්දු කියන මේ දිව්‍ය නිකායක උපන්න කියන. ඉපදිලා සක්‍ර දෙවියන්ට උපස්ථාන කරන්න ආවා. තේරුණාද කීපයක? ඒ කියන්නේ මනුස්ස ලෝකේ තමන් දන් දීපු බණහපු බණ කියපු ඒ භික්ෂූන් වහන්සේලා වර ගෝපිකාවගේ සේවකයෝ වශයෙන් ගාන්ධාරව කියන නිකාය දිව්‍ය නිකාය ඒ කියන්නේ පහීන නිකායක ඉපදිලා ආව කියන උපස්ථාන කරන්න. එතකොට මේක දකින්න අර ගෝපක දිව්‍ය පුත්‍රයා. දැන් මේ කවුද ඇවිල්ලා උපස්ථාන කරන්නේ? කලින් මනුස්ස ලෝකේ තමන් දන් දීපු, තමන්ට බණ කියපු, උපස්ථාන කරපු භික්ෂූන් වහන්සේලා තුන්නම දෙවිවරු. දැන් දිව්‍ය ලෝකියට දිව්‍යසාලවල දෙවිවරු. එතකොට උපස්ථාන කරද්දී අර ගෝපක දිව්‍ය පුත්‍රයා දැක්කා. දැකලා එයාට කතා කරුවා. කතා කරලා අතීත විස්තරය ඇහුවා. අතීත විස්තරය අහද්දී අර දිව්‍ය පුත්‍රය තුන්දෙනාට සිහිය උපන්න. ඇත්තනේ නම් අපි මනුස්ස ලෝකේ ප්‍රවිද්දෝ භාවනා කළා. දැන් අපි මොකද කරන්නේ? දිව්‍ය ලෝකේ නටනවා. අපිට දන් දීපු මේ උපාසිකාව දිව්‍ය පුත්‍රයෙක් කියලා. අපෙන් බණ අහලා දිව්‍ය පුත්‍රයෙක් කියලා. දැන් අපි ඒ ළඟ සේවය කරනවා. සංවේගයටපත් වෙනවා. සංවේගයටපත් වෙලා ඒ තුන්දෙනාගෙන් දෙන්නේ මොකද කරන්නේ? ඒ මොහොතේම පිරිසින් වෙන්නවා. වෙන්නලා භාවනා කරලා පළවෙනි ධානය දක්වා හිත දියුණු කර ගන්නවා. සමාධිමත් කර ගන්නවා. පළවෙනි ධානයට හිත දියුණු වුණ හැටි මොකද වෙන්නේ? විචේව කාමී කාමයෙන් වෙනවා. ඒ කියන්නේ දිව්‍ය ලෝකෙ ඉන්න බෑ. ඇයි? මේ දිව්‍ය ලෝක හයම කාම දිව්‍ය ලෝක. අන්න ඒ මොහොතේ එතනින් චුත වෙනවා. තේරුණාද? එතකොට මේ තවතිසා දිව්‍ය ලෝකේ සහ චාතුම් මහරජිකේ සහ බෝමාටු දිව්‍යවරු අතර කාම දිව්‍ය ලෝක හයේම යම් කිසි දෙවි කෙනෙක් දේවතාවියක් ධානය ඒ කියන්නේ සමාහිත සමාධිමත් කරලා පළවෙනි ධානයට හිත දියුණු කළොත් මොකද වෙන්නේ? ඒ මොහොතේම අර දිව්‍ය පුත්‍රයෝ දෙන්න බ්‍රහ්ම පුරෝහිත කියන බ්‍රහ්ම ලෝකෙ ගිහින් උපදිනවා. තේරුණාද? අර දිව්‍ය පුත්‍රයෝ දෙන්න කොහොද යන්නේ? බ්‍රහ්ම පුරෝහිත කියන බ්‍රහ්ම ලෝකෙ ගිහින් උපදිනවා. කියන්නේ පළවෙනි ධාන මට්ටම් තුල උපදින ලෝකයක් බ්‍රහ්ම පුරෝහිත. එතකොට අනිත් දිව්‍ය පුත්‍ර තුන්දෙනෙක් හිටියානේ. එයා මොකද වෙන්නේ? එයා දිව්‍ය කාමයට අහු වෙනවා. අතර ගන්න බැරුව යනවා. දැන් මනුස්ස ලෝකේ අවුරුදු 40ක් 50ක් පංචකාමයට අහු වෙලා මොකද කෙරුවේ? උනේ ඒ තවතිසා දිව්‍ය ලෝකෙම ඒ දිව්‍ය පුත්‍රයා වැඩ වාසය කළා කියලා ඒ දේශනාවේ සඳහන් වෙනවා. එහෙනම් බ්‍රහ්ම ලෝකේ යන්න නම් මොකද කරන්න ඕනේ? මනුස්ස ලෝකෙදී
ඕ සමාධිය ඇති කරගෙන සමාධිය දියුණු කරගෙන ධාන මට්ටම් දක්වා ගියොත් මොකද වෙන්නේ? ඕ දිව්‍ය ලෝකවලදී නම් එතනින් චුත වෙලා යනවා. එතනින් චුත වෙනවා. ඒ කියන්නේ තවතිසාවේ ඉන්න දෙවි කෙනෙක් භාවනා කරලා සමාධිය දියුණු කරගත්තොත් ධාන මට්ටමට හිත දියුණු වුණ හැටි එතනින් චුත වෙනවා. චුත වෙලා බ්‍රහ්ම ලෝකයෙන් උපදිනවා. එයි පළවෙනි ධානයේ දියුණු කරපු හැටිය ඒකේනා උපදින්නේ ඒ ධානයට අදාළ බ්‍රහ්ම ලෝකේ. ධානයට අදාළ බ්‍රහ්ම ලෝකේ යනවා. එතකොට මේ බ්‍රහ්ම ලෝකේ ඉඳන් දෙවෙනි ධානයේ දියුණු කෙරුවොත් දෙවෙනි ධානයට අදාළ ලෝකෙට යනවා. ඒ නිසා ඔබ තේරුම් ගන්න මේ කාම දිව්‍ය ලෝක 6 කිසිම දෙවි කෙනෙක් ධාන මට්ටම් දියුණු කරලා නැහැ. ඒ කියන්නේ පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය. එතකොට මේ ධාන මට්ටම් දියුණු කළා නම් කවුරු හරි කෙනෙක් කාම ලෝකේ ඉන්නේ නැහැ. මොකද ධානයේ විස්තර කරද්දී විවිච්ඡේව කාමේහි අකුසල ධම්මේහි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතකොට මනුස්ස ලෝකේ ඉඳගෙන ධාන දියුණු කරන්න පුළුවන් මිනිස්සුෙකුට. පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය. මනුස්ස ලෝකේ ඒ ධානය මැරෙන මොහොතේ ඒකේනා පිරිහෙන්න නොදී තියාගත්තොත් ඊට අදාළ බ්‍රහ්ම ලෝකෙ ගිහින් උපදිනවා. එතකොට ධානලාභීන් මනුස්ස ලෝකෙදී මිය පරලොව ගියාට පස්සේ කාම දිවි ලෝකයක් නැහැ. ඒ යන්නේ බ්‍රහ්ම ලෝකෙ. එතකොට දිව්‍ය ලෝකෙ ඉන්න දෙවිවරු භාවනා කරලා ධාන දියුණු කරපු හැටිය ඒ අය එතනින් ඒ මොහොතේම චුත වෙලා බ්‍රහ්ම ලෝකයේ ගිහින් උපදිනවා. තේරුණාද? හරි. එහෙනම් අපි ඔබට දේශනාවක් කියලා දුන්නා. දේශනා ඉතින් තව රාශියක් තියෙනවා. එහෙනම් අදින් පස්සේ ඔබට කවුරු හරි කිව්වොත් මම මිය පරලොව ගිය ඥාතියෙක්ට පින් අනුමෝදන් කරලා බ්‍රහ්ම ලෝකේ යවුවා. අමූලික බොරුවක් ඒක. කිසිම කෙනෙක්ට යවන්න බෑ. එතකොට මේක බුදුරජාණන් වහන්සේ කියපු නිසා වෙන දෙයක් එහෙම නෙමෙයි. මේ මොකද්ද? ලෝක ධර්මතාවයක්. එතකොට බුදුරජාණන් වහන්සේ ධර්මයේ හැටියට දේශනා කළේ ලෝකේ මේ පවතින දේ. ලෝක ධර්මතාවය. එතකොට මේක බුදුහාමුදුරුවෝ දේශනා කරපු නිසා සිදුවෙන දෙයක් නෙමෙයි. බුදු කෙනෙක් පහළ වුණත් නැතත් පහළ වෙන්න කලිනුත් ඔය විදිහටම තමයි තියෙන්නේ. පහළ වුණාට පස්සෙත් ඕකම තමයි, පිරිනුවම් පෑවට පස්සෙත් ඕකම තමයි. එතකොට මේ පෙරේත ලෝකෙ උපදින ප්‍රේතෙක්ට පින් දීලා බ්‍රහ්ම ලෝකේ යවුවා කිව්වනම් ඒක අමූලික බොරුවක්. ඒක ධර්ම විකෘතියක්. එතකොට මං ඒක දැක්කේ මේ රහතන් වහන්සේ කියන කෙනෙක්ම ඒක කියලා. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේ භික්ෂූන් වහන්සේලා ධර්මයේ කියන්න කලින් ධර්ම ඉගෙන ගන්න. ඊළඟට වැඩිහිටි දැන් නිකායේ ඉන්නවනේ ගුරු හාමුදුරුවෝ ඒ අයගෙන් ගිහින් අහන්න. අහලා තමන් කියපුව වැරදුනා නම් නිවැරදි කරන්න. නිවැරදි කරන්න. දන්නේ නැතුව කියපුව වැරදුනා. ඒ වගේම මේ ලංකාවේ කිසිම දවසක කිසිම වරම්ලාභී දැන් ඔය අන්තර්ජාලය බලද්දි තේරෙනවා ධර්මයේ දන්නේ ඔහේ කියවගෙන යනවා. සම්පූර්ණ වැරදි. ඒව මිනිස්සු අහනවා. සමහරු ලක්ෂ ගණන් අහලා බොරු කියලා තියෙන්නේ. එතකොට ආය Taman ධර්මයේ නොදැන කියන්න යන්න එපා. වරමක් ආවා කියලා ධර්මයේ කියන්න බෑ මිනිස්සුන්ට. දේව ශක්තියක් ලැබුණා කියලා ධර්මයේ කියන්න බෑ.
මේ ධර්මයේ කියන එක මේක මහා සාගරේ වගේ. අපි ත්‍රිපිටකයේ අවුරුදු ගාණක් ඉගෙනගෙන තමයි මිනිස්සුන්ට කියලා දීලා තියෙන්නේ. එතකොට ඔබ ත්‍රිපිටකයේ දන්නේ නැතුව දැන් ඒක නිසා තමන්ගේ ගැළවිල්ලට කියන මම පොත්පත් බලලා නෙමෙයි කියන්නේ කියලා. පොත්පත් බලලා නෙමෙයි නම් බුදුහාමුදුරුවන්ගෙන් අහලා හරි කියන්නේ. ඉතින් ත්‍රිපිටකයේ තියෙන ත්‍රිපිටකයේ තමන්ට කියවන්න බැයි නම් ඒ දහම් දැනුම ආරණ්‍යකට ගිහින් හරි භාවනා මධ්‍යස්ථානයකට ගිහින් හරි වැඩිහිටි භික්ෂූන් වහන්සේලා ඇසුරු කරලා ධර්මයේ ඉගෙන ගන්න බැයි නම් තමන්ට හිතෙන දේවල් කියන්න යන්න එපා. මේ ලෝකේ ධර්මයේ දන්නයි නෑ දෙවිවරුත් නෑ. එතකොට බුද්ධමය කියන්නේ ධර්මයේ දන්නේ ඒ ධර්මයේ ඉගෙනගත්තු දේවතාවු දන්නවා. එතකොට තමන් ඒව එහෙම මෙහෙන් දැනගෙන කියන්න යන්න එපා. එහෙනම් අදින් පස්සේ දැනගන්න මොකද්ද? ඒ තමයි කිසිම දවසක මියගිය ඥාතියෙක්ට කිසිම වරම්ලාභියෙක්ට පින් දීලා මව් කුසකට ඇතුළු කරන්න බෑ. දිව්‍ය ලෝක යවන්නත් බෑ. බ්‍රහ්ම ලෝක යවන්නත් බෑ. හොඳ තැනකට යවන්නත් බෑ. කරන්න පුළුවන් එයා ඉන්න තැනින් යම් උසස් මට්ටමක් ලබා දීම. දැන් ප්‍රේතෙක් කියලා. ප්‍රේතයට යම් මට්ටමක් ලබා දෙන්න පුළුවන්. සැපයක්. ඒ වගේම අපි තුන් බෝමාටු දේවතාවෙක් කියලා. දේවතාවෙක්. ඒ කියන්නේ පොළොවාසී දෙවි කෙනෙක්. එතකොට ඒ කෙනා එතනින් ඉහළ ලෝක වලට යවන්න බෑ. ඒ ලෝකෙම යම් සැපයක් ලබා දෙන්න පුළුවන්. ඒකට මං උපමාවක් කියනවා. ඒක මේ වගේ. මෙන්න මේ උපමාව මතක තියාගන්න. ඒ තමයි මනුස්ස ලෝකේ ඉන්නවා හිඟන මිනිස්සෙක්. මනුස්ස ලෝකේ හිඟන මිනිස්සෙක්. ඒතකොට මේ මිනිස්සයාට ඉන්න හිටින්න ඉඩමක් නැහැ. ගියක් දොරක් නැහැ. එතකොට පාරක් ගානේ ඇවිදගෙන ගිහින් ඔය අනුන්ගේ මොනවා ටිකක් ඉල්ලගෙන කාලා මොකක් හරි වැඩක් පළක් කරලා හරි වැඩක් කරන්නත් බෑ හිඟා කාලා ජීවත් වෙනවා. එතකොට කවුරු හරි කෙනෙක් මොකද කරන්නේ මේ පුජ්‍යලයා ගැන අනුකම්පා කරනවා. අනුකම්පා කරලා දැන් හිඟන මිනිස්සෙක් හිඟා කකා යන්නේ හැබැයි මිනිස්සෙක් නේද? ඇස් දෙක තියෙනවා, කන් දෙක, නහය, මේ ශරීරයක් තියෙනවා. අඳුම් පැළඳුම් අඳින්න පළින්දපා හිඟා කනවා මොකවත් නෑ Tamanට. මෙයාට මොකද කරන්නේ? හොඳ ඉඩමක් දෙනවා. ඊට පස්සේ හොඳ ගයක් හදලා දීලා මෙයාට හොඳ රැකියාවක් මොකක් හරි දෙනවා. දැන් මොකද තියෙන්නේ? මෙයාට ඒ රැකියාව කරගෙන දැන් ජීවත් වෙන්න පුළුවන්. නේද? යම් කිසි දෙයක් දුන්නා. අන්න ඒ වගේ තමයි මිය පරලොව ගිය ඥාතියෙක් එක්ක ප්‍රේතෙක්. එහෙම නැත්නම් බෝමාටු දේවතාවෙක්ට පින් අනුමෝදන් කරනවා කියන්නේ. එතකොට පින් දුන්න හැටි මොකද වෙන්නේ? ඒ කෙනා යම් කිසි දිව්‍ය විමානයක් ලැබෙනවා. දිව්‍ය ආහාර පාන ලැබෙනවා. දිව්‍ය සැප ලැබෙනවා. එතකොට මේකත් පින්නන්නේ తాවකාලිකයි. ඒ කියන්නේ පින කියන්නේ අනිත්‍යයි. ඒක යම් කාලයකට පමණයි සීමා සහිත. එතකොට ඒ කාලේ යාට සැප විඳින්න පුළුවන්. ඒ කාලේ සැප විඳින්න පුළුවන්. ප්‍රේතයාට යම් සැපයක් විඳින්න පුළුවන්. ඊට පස්සේ දැන් අපි කියවනේ අර මිනිස්සයාට ඉඩමක් අරගෙන ගියක් හදලා දුන්නා. රැකියාවකුත් වෙලා දුන්න. දැන් ඉතින් රැකියාව කරගෙන විවාහයක් කරගෙන දරු මල්ලු හදන් ජීවත් වෙන්න පුළුවන්. දැන් මේ මිනිස්සයා රැකියාව කරන්නේ නැතුව
තමන්ගේ දියුණුව සලස ගන්න නැතුව කකා බිබී ඉන්න ගියොත් මොකද වෙන්නේ? ඔව් අවසාන ඉඩ කඩන් ටිකක් නැති වෙලා ගියෙත් නැතිලා ආයෙත් මහ පාරටම වැටෙනවා. අන්න ඒ වගේ තමයි പ്രേත ලෝකේ උපන්න කෙනාට පින් දුන්නට පස්සේ එයා තවත් පින් කරගන්න ඕනේ. මොකද අර ලැබිලා තියෙන දේ తాවකාලිකයි. යාට දිව්‍ය ඇඳුම් පැළඳුම් ලැබෙනවා. දිව්‍ය ආහාර පාන ලැබෙනවා. දිව්‍යමය වර්ණයක් ලැබෙනවා. හැබැයි දෙවි කෙනෙක් නෙමෙයි ප්‍රේතෙක්. ඒතකොට දේවතාවෙකුට පින් දුන්නොත් එහෙම එයාට ඒ ලෝකේ යම් මහේශාක්‍ය බවක් ලැබෙනවා. එතනින් චුත වෙන්නේ නැහැ. ඉතින් එතකොට මේ ප්‍රේතයා මොකද වෙන්නේ? ඒ ප්‍රේතයා නැවත පින් කරගෙන තමන්ගේ ස්ථිරත්වයේ බලවත්භාවය හදා ගන්න ඕනේ. නැත්නම් ඒ පින ඉවර වෙද්දී ඒ කියන්නේ තමන්ට ඒ දීපු පිනෙන් ලැබිච්ච දේවල් යම් කාලෙකදී නැති වෙලා යන නැති වෙච්ච හැටි ආයිත් පල්ලෙහැටම වැටෙනවා. ඉතින් ඒක තේරුම් ඊළඟට පින්නත්නි අපි තවත් කාරණාවක් මෙතනදිම ඔබට කියලා දෙනවා. ඒකත් ඔබට බොහෝ වැදගත් කාරණාවක්. එතකොට මේව ඔබට අහන්න ලැබෙන්නේ නැහනේ. මොකද ත්‍රිපිටකය දන්නේ නැති නිසා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ 84000 ධර්මස්කන්ධය තුල අපිට പ്രേතවත්තු විමානවත්තු කියවද්දි මේ പ്രേතවත්තු හම් වෙනවා මෙන්න මේ වගේ කතා දෙකක් තුනක්. කියන්නේ තුනක් පමණ හම්බෙන්නේ. ඒකෙදි මෙන්න මේ වගේ දේශනාවක් තියෙනවා. ඒ කියන්නේ പ്രേත ලෝකෙ ඉපදිලා ඉන්න සමහර പ്രേතයෝ මනුස්ස ලෝකේ මිනිස්සු ඉස්සරහට ඇවිල්ලා එහෙම නැත්නම් භික්ෂූන් වහන්සේලා මුණ ගැහිලා Tamanට පින් ඕන කියලා පින් ඉල්ලනවා. මොකද ඒ പ്രേත ලෝකෙ ඉන්නේ සමහර විට Tamanගේ අඩුපාඩු අවශ්‍යතා තියෙනවා. එතකොට මේ භික්ෂූන් වහන්සේලා පින අනුමෝදන් කරනවා. පින දෙනවා. ඒ කියන්නේ දානයක් දීලා හෝ පින අනුමෝදන් කරනවා. අනුමෝදන් කරපු මොහොතේ එයා එතනින් චුත වෙනවා. චුත වෙලා දිව්‍ය ලෝක ඉපදිච්ච කතා තියෙනවා. දැන් මම ඒක ඔබට දෙවෙනි වතාවේ කිව්වේ. එතකොට പ്രേත ලෝක ඉපදිලා හිටියා බොහෝ කාලයක්. පින අනුමෝදන් කරද්දිම ඒ අය මොකද උනේ? එතනින් චුත වෙලා දිව්‍ය ලෝකෙ ගින් දේවත්වයට පත් වුණා. තවතිසා වෙනවා. අන්න ඒ දේශනාව වරද්දලා තේරුම් ගන්න එපා. ඒ දේශනාව හරියට කියවන්න. ඒකේ තියෙනවා ඒ අයගේ ආයුෂ කාලය ඉවර වෙද්දි තමයි ඒ පින අනුමෝදන් කළේ. තේරුණාද? ඒ කියන්නේ പ്രേත ලෝකේ Tamanට දුක් විඳින්න යම් ආයුෂ කාලයක් ලැබිලා තිබ්බා. අපි තුම අවුරුදු 1000. එතකොට අවුරුදු 1000ක් යා ජීවත් වෙලා ඉවර වෙලා චුත වෙන්න ඕන්න මෙන්න. එයා නිරේ යන්නේ. හැබැයි මෙයාගේ මොකක් හරි වාසනාවකට ඒ නිරේ යන්න තියෙන අවස්ථාවේ පිනක් අනුමෝදන් කළා. අන්න දිව්‍ය ලෝකෙ ගියා. එහෙම දේශනා දෙකක් තුනක් තියෙනවා. ඒ දේශනා අපි වෙලාව තියෙන වෙලාවට කියලා දෙනවා. එතකොට එතන අපි තේරුම් ගන්න ඕනේ ඒක සිද්ධ වෙන්නේ එයාගේ ආයුෂ ඉවර වෙලා චුත වෙන මොහොතේ. ඒ කියන්නේ යා නිරේන් චුත වෙලා ඒ කියන්නේ പ്രേත ලෝකෙන් චුත වෙලා නිරේ යන්න ඉද්දි පින දීපු නිසා දිව්‍ය ලෝක ගියේ. ඔය අතරමඟ ඉන්න කිසිම කෙනෙක්ට දිව්‍ය ලෝක යන්න බෑ. තේරුණාද? එතකොට ඒ අය බ්‍රහ්ම ලෝකෙ පින් අනුමෝදන් කරලා යවන්න බෑ.
මොකද ප්‍රේත ලෝකේ ඉන්න අයට භාවනා කරන්න බෑ. තේරුණාද? ප්‍රේත ලෝකේ ප්‍රේතයින්ට භාවනා කරන්න බෑ. හිත දියුණු කරන්න බෑ. ඒක සතර අපායක්. එතකොට භූමාටු දෙවිවරුන්ට, වෘක්ෂ දේවතාවුන්ට, ඒ කියන්නේ ඔය දේවතාවරන්, යක්ෂවරන්, නාගවරන් ඒ අයට භාවනා කරන්න පුළුවන්. ඒ අයට භාවනා කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය කාරණේ දැනගන්න. එතකොට ප්‍රේත ලෝකේ කවුරු හරි කෙනෙක් දිව්‍ය ලෝකේ යනවා නම් ඒ ආයස ඉවර වෙන මොහොතේ. එතකොට ඒක මේ කෝටි ගාණකින් එක්කෙනෙකුට ලැබෙන එක අවස්ථාවක් විතරයි. කෝටි ගාණකින්. ඒක දුර්ලභ එකක්. එහෙම නැතුව ඔය ඉන්න ඔක්කොටම ඉව කරන්න බෑ. එතකොට ප්‍රේත ලෝක කෙනෙක් උපන්නොත් එයාගේ ආයුෂ දීර්ඝයි. කල්ප ගණන්, ලක්ෂ ගණන්, කෝටි ගණන්. එතකොට ඊයාගේ ආයුෂ ඉවර වෙන මොහොතේම පිනක් අනුමෝදන් කරන්න කෙනෙක් ඉන්නවා කියන්නේ ඒක දුර්ලභයි. එතකොට ඒකත් අපි ඉදිරි දේශනාවලින් ඒ දේශනාව මරගෙන කියලා දෙන්න. එතකොට ඔය කාරණා ඔබ ඉගෙන ගත්තට පස්සේ ඔබ නිවැරදි වෙනවා. ඊට පස්සේ මේක මතක තියාගන්න. ඔබට පස්සේ කාලෙක ත්‍රිපිටකය කියවන්න ලැබුණොත් ඔබට තේරෙයි හරියට දැන් ඉගෙනගෙන තියෙනවා ධර්මය. එතකොට වැරදියට කියන අයත් ඉන්නවා. ඒව උතින් ඔබ අහනවනේ. අහන්න එපා කිව්වට අහනවා. එතකොට ඒ කියද්දි ඔබ තේරුම් ගන්න මේ අය ධර්මයේ දන්නේ නෑ, මේ බොරු කියන්නේ. ධර්මඥානයක් නෑ. ඒ අය අවස්ථානුකූලීව තමන්ගේ වාසිය පිණිස බොරුවක් කියනවා. එතකොට ඒ බොරුව අත්හරින්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. ඔබ නුවණින් තේරුම් අරගෙන බොරුව අත්හරින්න. අත්හැරලා ඒ සිද්ධ වෙන ධර්මතාවය